everybody. How are you, grade 11 students? How are you? I think you are okay. දැන් එවනම් ඔයගලගේ ලොක්ඩවුන් නම් මම සේරම දැන් ඇරලා නේද සාමාන්‍ය ජීවිතයක් දැන් ගත කරනවා කියලා මම හිතනවා. හරි අපි කෙසේ වෙතත් එවනම් අපි දැන් වැඩි වේලාවක් ගන්න නැතුව වීඩියෝ එකේ වැඩ කටයුත්ත ආරම්භ කරමු. අද මම වීඩියෝ එකට අමුතු ස්ථානයකට පැමිණියා. මොකද තැන් වලට ගිහිල්ලා දැන් මම වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි නේද ඒක? එතකොට අදම මේ කුඹරට ආවා. කුඹරට ඇවිල්ලා ඉවරලා ඒකේ පොඩි සීන් එකක් අරගෙන ඉවරලා මේ වීඩියෝ එක අද එතන කරන්න ඕන කියලා හිතුණා. අනිත් දවසේ යනවා ඒක මොකද එක පළාත් වලට ගිහිල්ලා ඉවරලා මේ අල්ලගත්තන්ද මේ ඊළඟ පාරේ යන්නේ වෙල්යාය. මහය වෙල්යාය පැත්තට ගිහිල්ලා ඉවරලා වීඩියෝ එකක් කරන්න කියලා. නේ එකම පසුබිමින් එහෙම ඉන්නකොට ඉතර මේකක් නෑ නේද? හොඳයි අපි එවනම් දැස්ටි දැන් ඉස්සල්ලාම ගන්න ඔයගලන්ගේ වචන ලයිස්ට් පොතේ විදියට අරගෙන ඉවර වෙලා ඒකේ වචන කීපයක් අපි ලියාගන්න. බලන්න ඒකේ කොතනද නතර කලින් ලියාලා නතර කරපු දැන කොතනද කියලා වෙලා බලන්න ගන්න. දැන් මම මේ කියන ස්ථානයේ හරියට ඉඳලා බලන්න එමුනා. ඒකේ page number 26 කියලා කියන එක page number 26 වල ලියගන්න vast stretches කියලා කියන එක එතන ඉඳලා වෙලා ලියගෙන යන්න. මොකද ලියන්න ගන්න එවනම් vast stretches කියලා කියන එකේ සිංහල තේරුම අතිවිශාල භූමි ප්‍රදේශයක්. අතිවිශාල භූමි ප්‍රදේශයක්. අතිවිශාල භූමි ප්‍රදේශයක්. ඊළඟ එක barren land කියලා කියන්නේ ඔක බේ කියලා හඳුන්වනවා barren කියලා වල්ලා. එහෙමනම් ලියාගන්න ඒක තේරුම මුඩු බිම කියලා. මුඩු බිම ජෙක්මනික් වල ලියාගෙන යමු. මුඩු බිමෙන් පස්සෙම යන්නම් dried up කියලා කියන්නේ සිඳී ගිය the other one implement කියලා කියන්නේ යමක් ක්‍රියාත්මක කරනවා. යමක් ක්‍රියාත්මක කරනවා. the other one මේක අද ඉදිරියට කළා දාමු එකේ ඊළඟ දවසේ අපිට එතකොට මේකේ රචනාව ක්‍රමානුකූලව අධ්‍යයනය කරන්න අපිට පුළුවන්කමක් ඇති වෙයි. ඒක තියෙනවා reforestation කියලා වෙලා ඒ කියන්නේ නැවත වනමගා කිරීම. Last one non-governmental organization. ඒකේ ලියාගන්න රාජ්‍ය නොවන සංවිධාන. ඇප්ලි කියලා අවසාන වචනේ ඉඳලා තියෙන්නේ ඇප්ලි කියලා කියන්නේ දක්ෂ ලෙස. හොඳයි දැන් ළමයිනේ අපි එහෙමනම් ඊළඟට යන්න සූදානම් වෙන්නේ ප්‍රශ්න පත්‍රයේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ප්‍රශ්න පත්‍රයේ ගන්න බලන්න එහෙමනම් ප්‍රශ්න පත්‍රයේ එළියට අරගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි යනවා ග්‍රැම වලට. ඊළඟට අපි ආයේ අර අනුමාන ප්‍රශ්න පත්‍රයේ වැඩ කොටස අවසන් කරනවා. දැන් යන්නේ එහෙමනම් ගන්න ප්‍රශ්න පත්‍රයේ කොතනද අපි නතර කළේ කියලා අපි දැන් බලමු.
කරගෙන එන්න කියපු අවස්ථාව. අපේ දෙවෙනි වීඩියෝ එකේ මම හිතන්නේ ඔයගලන්ට කතා කළා ප්‍රශ්නාංක 1 2 3 4 5. Okay. Now today we have to start test number 6. හයවෙනි ටෙස්ට් එකයි අපිට ආරම්භ කරන්න තියෙන්නේ. මම මේකේ තියෙන්නේ ළමයිනේ ආගන්නකෝ write a paragraph on one of the following. Use about 50 words. පාවිච්චි කරන්නලු වචන 50ක් පමණ. 40ක් 50ක් කියලා තමයි දැන් නම් එන්නේ. ඒ දවස්වල පිළිම 50 අක්කරලි වලලා ලියන්න ඕන. එමයි தත්ත්වය. එහෙමනම් මම ලෑස්ති මේකේ අද මේකේ ඔයගලන්ට මම දෙන්නම් සිංහල අවස්ථාව. සිංහල අවස්ථාව දෙන්නම්. ලබන සතියේ මම මේකේ ඉංග්‍රීසි කොටස ඒගොල්ලෝ ඒක පරිවර්තනය කරලා තිබ්බට පස්සේ ඒක සිංහලෙන් ඉංග්‍රීසියෙන් කියලා දෙන්නම් කොහොමද කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක චෙක් කරගන්න. ඒතකොට කාගෙත් එකම මේ ඔය කියන්නේ වැටෙන්න ඕන කවුරුත් එකම විදියට තමයි ලියන්න ඕන. මම අද සිංහල කොටස දුන්නා. එහෙනම් මේක අන්ඩර්ලයින් කරන්න. How I help my parents. How I help my parents. අන්ඩර්ලයින් කරලා ඉවරලා දැන් ඔයගොල්ලෝ ලියනකොට විභාගෙට මේ වගේ රචනාවක් ආවොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් ඉස්සෙල්ලා මාතෘකාව මැද්දෙන් ලියලා ඊට පස්සේ අපි ඒකට අදාළ කරුණු රැස් කරන්නේ. හොඳයි. දැන් මම කියාගෙන යන්නම් ඔයගොල්ලෝ ඡේදයක් විදියට ඡේද දෙකක විතර වගේ මේක සම්බන්ධ කරගන්න. මම ගෙදර නිකන් ඉන්නකොට ලියාගෙන යන්නේ ඉතින්. මම ගෙදර නිකන් ඉන්නකොට ඒකේ වැරදි විදියට හිතන්න එපා උදේ පාන්දරම ගෙදර නිකන් ඉන්නකොට කියලා කියන්නේ උඹලා මේ අර විදියට නෙමෙයි නිකන් ඉන්නවා කියලා කිව්වම සමහරෙක් ඒ විදියටත් හිතන්න පුළුවන් නේ. ඒ විදියට නිකන් ඉන්න බං. ඒ වල නිකන් ඉන්නවනේ ඒ විදියට ඉන්නේ එක තැනක් විතරයි නේ. මොකද ඒ දන දන්නවා බාත්රූම් එකේ පමණයි නේ. හරි එහෙමනම් මම ගෙදර නිකන් ඉන්නකොට මම සාමාන්‍යයෙන් උදව් කරනවා මගේ දෙමාපියන්ට. මම සාමාන්‍යයෙන් උදව් කරනවා මගේ දෙමාපියන්ට. මම සාමාන්‍යයෙන් උදව් කරනවා මගේ දෙමාපියන්ට. ඔවුන්ගේ වැඩ රාජකාරි වලදී ඔවුන්ගේ වැඩ රාජකාරි වලදී ඔවුන්ගේ වැඩ රාජකාරි වලදී තර ඔවුන්ගේ වැඩ කියලා කියද්දී දෙයව උතර දෙයා කියද්දී THIR දෙයා ඔවුන්ගේ කියලා කියන අර්ථය ඒවා දන්නවද ඒක ඔය ලියන්නේ නේද මාස මේ තුනකින් ඊළඟට අපි යමු මම උදව් කරනවා මගේ අම්මට. මම උදව් කරනවා මගේ අම්මට. දැන් මේ මම දෙන්නේ සිංහල පරිවර්තනය දෙන්නේ මොකේද? ආණ්ඩුවෙන් දුන්න උත්තර පත්‍ර වල ඒ උත්තරය තමයි මේ විදිහට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒගොල්ලන්ගේ උත්තර තමයි මම මේ කියවන්නේ ආණ්ඩුවෙන් නිකුත් කරලා. මම උදව් කරනවා මගේ අම්මට කපන්ට එළවලු සහ හොදන්ට පීරිසි කෝප්ප. දැන් වල මේ දවස්වල නිකන් ගෙදරට වෙලා ඉන්නේ වැඩි හරියක් නේද? මොකද පොතේ මේල් බලන ඉන්නේ නැහනේ. එහෙමනම් ඉතින් අර විදිහට උදව් කරනවා ඇති කියලා මම හිතනවා. විශේෂයෙන් ගෑනු ළමයි. ඉතින් මේ ළමයි ඉන්න ලප්පයි ඉතින් ගෙවල් වලට වෙලා වගේ ඉන්නේ උන් කොයි හරි යනවා. හොදන්ට පීරිසි කෝප්ප. ඒ වගේම මම උදව් කරනවා මගේ තාත්තට. ඒ වගේම මම උදව් කරනවා මගේ තාත්තට. ඒ වගේම මම උදව් කරනවා මගේ තාත්තට. පිරිසිදු කරන්ට නිවස සහ පිරිසිදු කරන්ට නිවස සහ පිරිසිදු කරන්ට නිවස සහ මල් පැල ගලවන්ට ගෙවත්තේ. මල් පැල ගලවන්ට ගෙවත්තේ.
මල් පැල ගලවන්ට ගෙවත්තේ. මේකේ අමාරු වචන තියෙනවද? ඒ වගේම කියන අර්ථය කොහොමද ළමයි ගන්නේ? as well as. ඒ වගේම. එතකොට තාමනාද මේකේ අමාරු වචන තියෙන්නේ වල් පැල ගලවනවා මොනවද කියන්නේ? weed කියලා කියනවා. weed කියලා කියන්නේ W E E D weed. වල් පැල ගලවනවා. weed. The other one ඊළඟට අපි යමු දැන් ඡේදය මානසිකවත් තමන්නේ තවද මම වතුර දානවා තවද මම වතුර දානවා තවද මම වතුර දානවා වල් පැලවලට බලත් ඉතින් බලාගෙන ආගෙන ඉන්නවා නේ සේරම කියන්නේ මොකක්ද චුට්ටක් වැරදුනා මේක. හරි hina වෙන්න විතරයි දන්නේ ඒක. හරි යකෝ වල් පැල වලට නෙමෙයි මල් පැල වලට කියලා ලියපන්. වල් පැල වලට වතුර දාන්න මොන බගුලද? එහෙනම් සර් කිව්වේ නේ. ඒව තමයි චුට්ටක් එහෙම වෙන හදන්න බෑ. ඊළඟට අපි යමු උදේ පාන්දර මොලේ හොල්මක් වෙන වැඩ තමයි විදිහට කරන්නේ නේද? උඩ මේ බලන ඇති අපෝ මේ වල් පැල වලට වතුර දාන්න මොන මක්කලටද කියලා වැඩේ. හරි. හොඳයි. අපේ කවිදුරට එහෙම ඔය කාව්‍ය වුණාම අම්මට දෙරිනේ. ඉතින් යටි ඉතින් කියන ඇති මාර කතා. ඊළඟට අපි යමු සතියකට වරක් මම උදව් කරනවා තාත්තට. සතියකට වරක් මම උදව් කරනවා තාත්තට. සතියකට වරක් මම උදව් කරනවා තාත්තට. මොනව කරනද ළමයි මේ තාත්තට උදව් කරන්නේ? හොදන්න ඔහුගේ කාර්යයට. හොදන්න ඔහුගේ කාර්යයට. හොදන්න ඔහුගේ කාර්යයට. ඊළඟට මම මදිනවා ඔහුගේ ඇඳුම්. අම්මා කියන වැඩක් නෑනේ. පට්ටපල් බොරු තමයි කියන්නේ කරන්න දෙයක් නැහැ. මම මදිනවා ඔහුගේ ඇඳුම්. තොපේ ඇඳුම්වත් අපි මැදගන්න තොපේ තාත්තගේ ඇඳුම් මදින්නේ නේ. ඊළඟට අපි යමු එපමණක් නොව මම ආදරය කරනවා සහ ගරු කරනවා. මම ආදරය කරනවා සහ ගරු කරනවා. මම ආදරය කරනවා සහ ගරු කරනවා මගේ දෙමාපියන්ට ගොඩාක්. මගේ දෙමාපියන්ට ගොඩාක්. හොඳයි ඔය ටික එහෙමනම් පරිවර්තනය කරගෙන එන්න ඕන. මොනවාද මේ ගරු කරනවා මොනවද කියන්නේ? yes correct. respect කියලා කියනවා. ගරු කරනවා R E S P E C T. ඒ 6 වෙනි ප්‍රශ්නේ අපි කතා කළේ. දැන් ඊළඟට අපි යමු 7 වෙනි ප්‍රශ්නේ. බලන්න 7 වෙනි එක 7 වෙනි ප්‍රශ්නය ඒකත් කරගෙන ඉන්න කියලා මේ අතරම අපි යමු එහෙනම් 7 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න. 7 වෙනි ප්‍රශ්නේ කියන්නේ read the following text and answer the questions given below. ඉස්සලා අපි ටෙස්ට් එක තේරුම් ගමු. දීලා තියෙන ටෙස්ට් එක තේරුම් ගමු. බලන්න එහෙනම් මේ මේක ටිකක් මේ ප්‍රශ්න පත්‍රයේ මගේ අකුරු ජුන්ඩන් අකුරු තියෙන්නේ. ඔයගලගේ කියන ලොකුට තියෙනවා මට පොඩ්ඩක් මේක පේනවා හොරයි. කවුද මේ කසුන් jumped from the bed. කසුන් කියන පොර මොනවද කියුවේ? jump පැන්නා ඇඳ උඩේ ඉඳලා. yes as soon as කියලා කියන්නේ යමෙකු කළ වහාම. යමෙකු කළ වහාම දැන් අලු ඇඳ උඩේ ඉඳලා වරේලා jump කළ වහාම the first race ඒ කියන්නේ පළවෙනි රේස් කියන්නේ ළමයිනේ කිරණ කියලා කියන එකනේ. කිරණ
of the sun එහෙමනම් හිරු කිරණ පළමු හිරු කිරණ පීප් කියලා කියන්නේ ඒ බී බැලුවා ඒව ලියා ගන්න දන්න තිය බලලා පීප් ඒ බී බැලුවා දෙවෙනි වීඩියෝ එකෙත් මට දෙන්නේ තුන්වෙනි කතා කරන්න කිව්වා සර් ටිකක් පාස් කරන වැඩේ පොඩ්ඩක් කාලය දෙන්න ලියා ගන්න කියලා වෙලා ඒක එකපාරම අපිට වීඩියෝව අවසන් කරගන්න කියලා පීප් through කියන්නේ හරහා එහෙම නැත්නම් ඔස්සේ කියන අර්ථය හරහා එහෙම නැත්නම් ඔස්සේ his window ඒ විකාර කරලා බැලුවා හිරු කිරණ ඔහුගේ මොකෙන්ද ජනේලේ he took his travel bag he took his travel bag ගත්තා වූගේ ගමන් මල්ල එහාට මෙහාට ගමනක් විමනක් යනකොට අරගෙන යන්නේ from his cupboard එකෙන් and he started පටන් ගත්තා putting things දාන්න දේවල් එක දේවල් ගෙනියන දේවල් putting things into it ඒ තුල he put in his favorite t-shirt දැම්මා ඔහුගේ ප්‍රියතම t-shirt එක and trousers the two books Birds of Sri Lanka පොත් දෙක පොත ළමයි කසුල් කියලා කියන්නේ ගිහිල්ලා කියවන්නත් එයා බලාපොරොත්තු වෙනවා එහෙමනම් Birds of Sri Lanka ශ්‍රී ලංකාවේ පක්ෂීන් පිළිබඳව පොත් දෙක and young artist එහෙමනම් තරුණ කලාකරුවෝ after a quick shower එකක් දාගන්නවා කියලා දන්නවද නේද පට ගාලා බාත් รู එකට ගියා දාපට ගාලා දෙරුනේ ගලවලා දැම්මා නේද බලාස් යාළුවලා දෙපැත්තට පොඩ්ඩක් ඇද්දා තුම් කියලා ගල ගැහුවා නේද අරක වැහුවා මේ මොකද ඉතින් පොඩි shower එකක් දාගන්නවා කියලා කියන්නේ එහෙමයි quick shower එකක් දාගත්තා he was ready සූදානමින් හිටියා to go යන්න with his grandfather ඔහුගේ සීයා සමග going to visit his grandparents ඔහුගේ grandparents ලා බැහැදකීමට යාම සඳහා යන්න for a week සතියකට පාරක් has always been the best part of his school holidays එහෙමනම් එයාගේ පාසල් දිනවල කාලේ හොඳම මේ කොටසක් වශයෙන් සැලකෙනවා ඒ ගමන grandfather would always take him round his village ඒ කියන්නේ grandfather තිස්සෙම රැගෙන යනවා round his village ඔහුගේ ගම වටා to meet his old friends there ඔහුගේ පරණ යහළුවන් හමුවන් he would also take him to a bath in the river තවද ඔහුව අරගෙන යනවා මොනවටද bath කරන්න river එකට අරගෙන යනවා in the river නාකියා ගන්න නේද ගඟට අරගෙන යනවා last year when Kasun was 15 years old එහෙමනම් පසුගිය අවුරුද්දේ කසුන්ට අවුරුදු 15 වෙනකොට he climbed නැග්ගා the hill behind the house එහෙමනම් නිවස පිටිපස ඇති කන්දට නැග්ගා ඊට පස්සේ අපි යනවා එතනින් එහාට of course සත්‍යකින්ම grandfather was the leader එයා තමයි නායකයා of their group ඔහුගේ කණ්ඩායම of hill climbers ඒ කියන්නේ කඳු නැගීමේ හා සම්බන්ධව ඉන්න
කණ්ඩායමේ සමාජිකයන්ගේ නායකයා එයාගේ සීයා he also learned ඔහු තවද ඉගෙන ගත්තා to fix කරන්න සවි කරන්න a broken tap in the garden එවනම් garden වල ඒ tap සවි කරන්නත් එයා ඉගෙන ගත්තා in addition to ඒ කියන්නේ තමයි ඒකවිලා conjunction එක බලමු conjunction ඉස්සරහට ඔයගලන්ට තව ඉගෙන ගන්න තියෙනවා ව්‍යාකරණ වශයෙන් ඒක අන්ඩර්ලයින් කරලා ලියා ගන්න ඊට අමතරව to many other things තවත් ගොඩක් දේවල් around the house නිවස වටා grandfather was always patient ඒ කියන්නේ හරි ඉවසුම් සහගතයි කියලා කියනවා and did not mind හිතන ගන්නේ නැහැ taking many hours to read cousin various little things like mending කියලා කියන්නේ සාමාන්‍යයෙන් යමක් හදනවා දැන් මෙතන තියෙන්නේ mending the fence කියලා. ඒ කියන්නේ වැට හදනවා and making vegetable beds. වැට හදලා මොකද කරන්නේ? එයා හදනවා vegetable beds. ඒ කියන්නේ මොනවද? එළවලු beds කියලා කියන්නේ එතන පාත්ති නැතුව එළවලු ඇඳවල් නෙමෙයි. Kasun's mother called from the sitting room. Kasunge amma kata kala from the sitting room. ඒ කියන්නේ මැදශාලය කියලා කියන එකනේ. ඔකට කියනවා drawing room කියලා නේද? විසිත කාමරය කියලා තවත් සිංහලෙන් කියනවානේ. එහෙනම් sitting room grandfathers here. සීයා මෙහෙ. හොඳයි බලන්න underline the correct answer. Cousin went with grandfather in the morning. The other one, write the title of a book. Matrukawa. Cousin took with him. ඔහුගත් ඒ කියන්නේ පොතක මාතෘකාවක් ලියන්න කියලා කියනවා මාතෘකා ටිකක් ගැන එයා කතා කළා ඔයගොල්ලෝ ඒ දෙකෙන් කෝක ලියලා තිබ්බත් හරි Birds of Sri Lanka young artist ඔය දෙකෙන් කෝක තිබ්බත් ඇති එකයි ලියන්න කියලා කියනවා The other one How old is Kasun? හරි අමාරු ප්‍රශ්න දෙකලා අහලා තියෙන්නේ නේ 16 years old 16 years කියලා තිබ්බත් underline the meaning of the word patient according to the text එහෙමනම් මේ කියන වචනේ තේරුම D ඇති ABC වලින් තෝරන්න කියලා කියනවා තේරුම ගෙන දෙන phrase එක වාක්‍ය කාණ්ඩය මොකද ළමයිනේ a person who doesn't mind waiting last one අවසානයේ බලමු අවසානයේ මොකද කියන්නේ why would grandfather take Kasun round his village මොකටද මේ සීයා මෙයාව අරගෙන යන්නේ ඒ සීයාගේ ගම වටා පැහැදිලි නේද එහෙමනම් to meet his all friends මුණ ගැහෙන්න ඕගේ යහළුවන්ව හොඳයි මම එහෙමනම් ඊළඟට ඔයගොල්ලන්ට අද දෙන ප්‍රශ්න ටික මෙන්න මේකයි ටෙස්ට් නම්බර් 8 මේකෙත් මම සිංහල කොටස දෙන්නම් ඒක ඔයගොල්ලෝ ඉංග්‍රීසියට මේවා කරලා කියන්න අවශ්‍යයි ඉංග්‍රීසි කොටස හරි නේද
රචනාව තියෙනවා නේද? ඒකේ සිංහල කොටස ඉංග්‍රීසියෙන් දෙනවා. අම්මගේ දෙන්න බලපන් ඒක මට මෙයා වුණානේ මං චෝක්ටා ඒක ඉංග්‍රීසියෙන් මේ 6 වෙනි ප්‍රශ්නේ ඉංග්‍රීසියෙන් දෙන්න කියලා තියෙන සිංහල කොටස අපිට දීලා තියෙනවානේ. හරි මම එහෙනම් කණේ ඒක මට ගාලා දෙන්නම්. පොඩ්ඩක් ඔයගොල්ලෝ චෙක් කරගන්න. When I am free at home මම ගෙදර ඉන්නකොට නිකන් I usually කියලා කියන්නේ සාමාන්‍ය help my mother and father in their work. ඔහුගේ වැඩ රාජකාරි වල I help my mother to cut the vegetables and wash the dishes. As well as I help my father to clean the house and weed the garden. I also water the flower plants. I help my father to wash his car. I iron his clothes. Not only that, I love and respect my parents a lot. Explain the story about that. Right. දැන් අපි එහෙමනම් මේකේ කොටස මම දෙන්නම් ලබන සතියේ සිංහලෙන් කියලා දෙන්න. මේක ලියාගෙනත් ඉඳලා දැක්කේ නෑනේ. මෙතන මේ මම ෆෑන් එකේ ඉඳලා තමයි සේන කොලේ හරිනවට වෙනවා. ඉතින් ඒකනවත් බැලපන් ඉතින් නිකන්නේ. ඔබේ නොසලකලි මත්කම කියලා කියන්නේ. දැන් ලියාගන්න අපේ ප්‍රශ්නේ මාතෘකාව වශයෙන් ගන්නවා. මොකද මේකේ මාතෘකාව you received the following note. අපිට ලැබිලා තියෙනවා මේ පහලින් දීලා තියෙන note එක from a friend. you can write a reply giving all the information asked for use about 50 words. එහෙමනම් අහලා තියෙන සේරම තොරතුරු ටික ලබා දෙන්න දිනවලයි කියන්නේ. හරි මෙන්න එහෙමනම් ඒකට සිංහල කොටස ලියාගෙන ඉක්මන් කියන්න. මට ලැබුණා note එක ඔයා කියපු පසුගිය සඳුදා මට ලැබුණා note එක ඔයා එවපු පසුගිය සඳුදා මට සමාව වෙන්න මම ඔයාට නොදන්නපු එක මේ පිළිබඳව වේලාසන මම තීරණය කරලා තියෙනවා full stop question mark අනම්මනම් ඕවා දැන් ඉතින් ඔයගොල්ලෝ ඒ තැනට අනිතරට දාගන්න ඔවා සේරම කියෝගේ ඉන්න බෑ මම තීරණය කරලා තියෙනවා යන්න කැනඩාවට බලන්න මගේ සහෝදරයා එහෙ වැඩ කරන ජේදේ මාර්ගවල ලියන්න මම පිටත් වෙනවා ජනවාරි 6 වෙනිදා 2021 මම පිටත් වෙනවා ජනවාරි 6 වෙනිදා 2021 අපි හමු වෙමු ඇඩම්ලාගේ දිහාවේදී ජනවාරි 1 වෙනිදා පස්වරු 5:30ට විතර මොනවද කරන්නේ? කනකට ලියපන්. මොන අපේ තමන්දපු ඔය කියන වේලාවට එවිට අපිට නිවාඩුව කතා කරන්න පුළුවන්. නිවාඩුව කියන්නේ ලෙෂරලි LEISURELY
බොහොම ස්තුතියි ඔයාට බොහොම ස්තුතියි. ගෙදර අය මතක් කළා කියන්නේ ගෙදර අය මතක් කළා කියන්නේ මේක ලියවනක් නෙවෙයි. හැබැයි ඉතින් කමන්නේ ඔන්න එකක් දාන්නකෝ. ගෙදර අය මතක් කළා කියන්නේ වචනයක් අපි ඕනා. ඉතින් මේක තියෙනවා ඈ. දෙවියන්ගේ ආශිර්වාද ඔබට නවීන්. දෙවියන්ගේ ආශිර්වාද ඔබට නවීන්. alright okay. හොඳයි එවනම් දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අවසානයි ඒ කොටස ගෙදරින් කරන්න ඕන. ඒකේ ආරම්භය මම ඊළඟට දෙනවා මෙන්න මේකත් ගෙදරින් කරන්න. කීයද අපි ඒකට යන්නේ? නවවෙනි ප්‍රශ්නය බලන්න ඒකේ මොනවද කරන්න කියලා තියෙන්නේ කියලා නවවෙනි ප්‍රශ්නේ. නවවෙනි ප්‍රශ්නය ඒක කරන්න ඕන. ඒක ඔයගලන්ට අවශ්‍ය කරන ව්‍යාකරණ එහෙම දැනුම් තත්ත්වයයි බලලා තියෙන්නේ. Underline the most suitable word in the brackets. The first one is done for you. පළවෙනි එක ඔබ වෙනුවෙන් කර ඇත. බලන්න. While I was abroad මම පිටරට සිටියේදී සිටින අතරේ while කියන්නේ අතරේනේ. සිටින අතරේ I picked up කෙනෙකුව හමු වීමට ගියා. picked up කියලා කියන්නේ අහුල ගත්තා නෙමෙයි. කෙනෙකුව හමු වීමට ගියා. phrasal verb සේරම වගේ කෙරුවා. නෑ මම හිතන්නේ 12 15 විතර වගේ ඉතුරු වුණා. 160 ගානක් තියෙනවා. ඒකේ 12 15 විතර වගේ ඉතුරු වුණා මට මතක නැහැ. I picked up ඊට පස්සේ මිස්ටරි ඒ කියන්නේ සිදු වූ දේ ඒක ඕනනම් අපි ලියාගමු. අනේ මම ඒවල සිංහල තේරුම් අපසදිත් මම කියලා දෙන්න. එතකොට ඒකේ පළවෙනි අවස්ථාව එන්න ඕන මොකක්ද? ඉන්ෆෙක්ෂන් කියලා කියන උත්තරේ ඒකේ දීලා තියෙනවා නේද? ඉන්ෆෙක්ෂන් කියන උත්තරේ දීලා තියෙනවා. ආසාදනය වීමක් කියලා නේද? හරි. ඊටු ටික එමුනම් තනියෙන් කරන්න 10 වෙනි ප්‍රශ්නේත් කරලා තියෙන්නේ. 10 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න ලබන සතිය අපි 10 වෙනි ප්‍රශ්නේ කියන්නේ මොකක්ද? Read the following passage in each line. One word is incorrect. මේක ඡේදයක් විදියට මේ විදියටත් එනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්නවා වාක්‍ය සම්බන්ධ කරලා තියෙනවා. හැමතිස්සෙම වගේ ප්‍රශ්න පත්‍රවල අහනවා. මේකේ එවනම් it is incorrect and it is underlined. වැරදියට තියෙන වචනය underline කරලා තියෙනවාලු the correct word in the space provided. ඉදිරියෙන් දීලා තියෙන මේවයිකේ මොනවාද මේ හිස්තනේ ඒ නිවැරදි කරලා ඒ වචනේ නිවැරදි කරලා ලියන්න කියලා කියනවා. The first one is done for you. මෙතනදී මතක තියාගන්න ඕන විශේෂ කාරණාවක් තියෙනවා. සමහර අවස්ථාවලදී ළමයි මේ ඔයගොල්ලන්ව රවට්ටන්න මේ ඒ නිවැරදි වචනයම දීලා තියෙනවා. ඒක තමා තෝරගන්න ඕන නෑ මේක හරි කියලා. හරිද මේකේ වැරද්දක් නෑ කියලා වල ඒගොල්ලෝ ඒ විදිහට දෙන අවස්ථා තියෙනවා. එතකොට මම හිතන්නේ මේකෙත් මට මේ මතක හැටියට එකක් තමයි තිබුණා කියලා වල. කෙසේවත් ඒක කියලා වල ළමයා කරා. ඒක ප්‍රශ්න කීයද? 1 2 3. හොඳයි මම 11 වෙනි ප්‍රශ්නේ ඔයගලන්ට දෙනවා. එච්චරයි ඈ. 11 වෙනි ප්‍රශ්නේ. බලන්න 11 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. These people have gone to the doctor. කියලා කියනවා දොස්තරවරයෙක්ට මුණේ. right what they are saying in reported speech. වාර්තා කථනය මාස 3 ඇතුළතදී ඉස්සරහට තියෙන වාර්තා කථනය අනිවාර්යයෙන්ම මම ඔයගලන්ට ඒ වැඩ කටයුත්ත ඉවර කරන්න. වාර්තා කථනය reported speech කියලා කියන parts of the speech කියලා කියන එකේ කොටසක් වශයෙන් අපිට හඳුනගන්න පුළුවන්. ඒකේ තියෙන එක්තරා කොටසක් හැටියට නැත්නම් මේක විශාල මාතෘකාවක් ඇත්තටම මේ වාර්තා කථනය කියලා කියන direct and indirect කියලා කියන මාතෘකාව. ආයි බලන්නේ කියලා තියෙනවා පළවෙනියට I get pains in my leg. එතකොට ආන්සර් එක දීලා තියෙන්නේ she says that she gets pains in her leg. හරි එතකොට මම ලබන සතියේ මේවට උත්තර දෙනකොට දැන් දන්න විදිහට අපි ලියමු.
ලබන සතියේ උත්තර දෙනකොට ඒකේ තියෙන සුළු සුළු වෙනස්කම් මොනවද කරලා තියෙන වෙනස්කම් ග්‍රැමටිකලි හරිද ව්‍යාකරණයේ වෙනස්කම් මොනවද කියලා වරේලා පොඩ්ඩක් අවබෝධ කරගන්න දෙන්න. 11 ප්‍රශ්නේ ඔතන වෙන මේ මොනවද මම මාක් කරලා ගන්නවා 12 වෙනි ප්‍රශ්නයේ ඉඳලායි ඊළඟ දවසේ ඔයගොල්ලන්ට දෙන්න අවශ්‍ය කරන්නේ 9 10 11 ඊළඟට බලපල්ලා කොහෙද තියෙන්නේ කියලා 12 මේක නිකන් බඩ වෙලා වගේ හරි මම එතනට මාක් කරලා ගන්න එහෙමනම් පාඩම් පහක් විතර වෙලා තියෙනවා. අද අලුත් පාඩමක් විදිහට ඇඩ්වර්බ්ස් මොනවද මේ ඇඩ්වර්බ්ස් කියලා කියන්නේ? දැන් මම හිමීට මෙයා කරන්න ඔබට ලියාගෙන යන්න අවශ්‍ය කරන තැන්වල හිස්තැන් කියලා ඇති හිස්තැන් නැති වුණා ඕගලන්ට අවශ්‍ය නම් සිංහල තේරුම ලියාගෙන යාලට ක්‍රියා විශේෂණ කියනවා. මේකත් ටිකක් දීර්ඝ පාඩමක්. ක්‍රියා විශේෂණ definition කියලා කියන්නේ අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම මොනවද මේ ක්‍රියා විශේෂණයක් කියන්නේ? ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් දීලා තියෙනවා මෙන්න මේ ආකාරයට a verb that modifies the meaning of a verb and adjectives or another adverb is called an adverb. එහෙම තේරෙන්නේ නැහැ කිව්වට සිංහල තේරුම ලියන්න. යනන්න ක්‍රියාපදයක හරියට ලියපල්ලා පදයක කියලා නාම විශේෂණ පදයක හෝ නාම විශේෂණ පදයක හෝ වෙනත් ක්‍රියා විශේෂණ පදයක වෙනත් ක්‍රියා විශේෂණ පදයක අර්ථයට මද වෙනස් කළ හැකි පදයට අර්ථයට මද වෙනස් කළ හැකි පදයට මද වෙනස් කළ හැකි පදයට එතරම් කොට වැරදුනා නේ. එතරම් කොට වැරදුනා. sorry මේකේ එන්න ඕනේ අපිට නතර කරපු තැන මම හිතන්නේ C කොටස. ඒ කියන්නේ අදාළ පේජ් එකේ C කොටස බලන්න. මම හිතන්නේ page number 10 වෙන්න ඇති. ඒකේ C කොටස බලන්න. බලන්න ඒකේ තියෙනවා when the adjectives ends in LE simply change E simply change E into Y යාලන්නේ සිංහල තේරුම මේ ආකාරයට අපි ලියමු නාම විශේෂණය LE වලින් අවසන් වන විට නාම විශේෂණය LE වලින් අවසන් වන විට LE වලින් අවසන් වන විට E ඉවත් කොට දැන් ඔය LE කියන ඒවා E අකුරු ඒවා highlight කරලා දාගන්න. වෙන විට E ඉවත් කොට Y එක්කල යුතුය. Y එක්කල යුතුය. හොඳයි. අපි බලමු බලන්න දී ඇති උදාහරණ. බලන්න he is a single man. ඔහු යාගන්න ඔහු තනි පුද්ගලයෙකි. තනි පුද්ගලයෙක්. ඒ කියන්නේ single මැරි කරලා නැහැ. තනියෙන් ජීවත් වෙන. හරියට කවුරු වගේද? විජිතේරත් වගේ නේද? විජිතේරත් හුදකලාවනේ හැමදාම ජීවත් වෙන්නේ නේද? අන්න ඒ වගේ. හරි. ඊට පස්සේ අපි යමු he spends his life එහෙමනම්
sing lee එතන එනවා sing lee කියලා L E නෙවෙයි L Y හදාගන්න එක ව්‍යාකරණ එකේ සිංහල තේරුම ඔහු ගත කරයි ඔහුගේ ජීවිතය ඔහු ගත කරයි ඔහුගේ ජීවිතය හුදකලාව හුදකලා විරාමය තරනනම් කියලා ලස්සන සින්දුවකුත් දිනනවා මට මතක් වෙනවා හොඳයි ඊළඟට D එකට යන්න some adverbs are made up of a noun and qualified adjective ලියාගන්න එකේ තේරුම සමහර ක්‍රියා විශේෂණ තැනදී සමහර ක්‍රියා විශේෂණ තැනදී නාමපදය වෙනස් කරමින් නාමපදය වෙනස් කරමින් නාමපදය වෙනස් කරමින් නාම විශේෂණ පදය නාම විශේෂණ පදය නාම විශේෂණ පදය නාම විශේෂණ පදයට බලන්න උදාහරණ sometimes he will come in the evening එතකොට ඒක අපි තේරුම ලියාගමු සමහර විට ඔහු හවසට ඒවි සමහර විට ඔහු හවසට ඒවි සමහර විට ඔහු හවසට ඒවි එමනම් sometimes කියලා කියන එක වෙනස් වීම සිද්ධ කරනවලා තියෙනවා එනවා කියන ක්‍රියාවේ ඊළඟට තවත් උදාහරණයක් අපි බලමු otherwise කියන්නේ එහෙම නැත්නම් otherwise shall we meet tomorrow එහෙම නැත්නම් අපි හෙට හම්බ වෙමු එහෙම නැත්නම් අපි හෙට හමු වෙමු එහෙම නැත්නම් අපි හෙට හමු වෙමු තවත් වචන දෙකක් දීලා තියෙනවා අසපත්තරවල අපිට දකින්න ලැබෙන meanwhile යන මේ අතරේ meanwhile මේ අතරේ ඊළඟට midday කියලා තියෙන midway කරගන්න midway කියලා කියන්නේ WAY midway අතරමැද ඊළඟට අපි යමු E කොටස හඳුනා ගන්න. බලන්න එමනම් some adverbs are compounds of a preposition and an adjective ලියාගන්න එක සිංහල තේරුම සමහර ක්‍රියා විශේෂණ නිපාත පදයක් සහ නාම විශේෂණය මිශ්‍රව සෑදී ඒ කියන්නේ එකට එකතු වෙලා සෑදෙනවා කියලා කියනවා. නිපාත පදයක් හා නාම විශේෂණයක් එකට මිශ්‍ර වෙලා හැදෙන වචන කීපයක් දීලා තියෙනවා. බලමු එවනම් ඒකේ අවස්ථාව along තේරුම් දෙකක් ලියාගන්න along දිගේ ඇලයිරක් ඔස්සේ
ඔස්සේ බං මේක ඔස්සේ කියලා ලියන්න. Behind පිටුපස. Behind පිටුපස. below කියලා කියන්නේ පහත. below කියලා කියනවා පහත. ඊට පස්සේ අපි යනවා comparison of adjectives. ඒකේ මාතෘකාවේ සිංහල තේරුම ලියා ගන්න. comparison of adjectives. ඒකේ සිංහල තේරුම අපි ලියා ගමු. ක්‍රියා විශේෂණ සැසඳීම කියලා. ක්‍රියා විශේෂණ සැසඳීම ක්‍රියා විශේෂණ සැසඳීම. Okay. හොඳයි ඒකේ අවස්ථා තුන there are 3 degrees of comparison. සංසන්දනයේ සඳහා ලියාගන්න සංසන්දනයේ සඳහා අවශ්‍ය නම් සංසන්දනයේ සඳහා අවශ්‍ය අවස්ථා තුනක් ඇත. ඒක ඔයගොල්ලෝ දන්නවා. සංසන්දනයේ සඳහා අවස්ථා තුනක් ඇත. හොඳයි ඒකේ අවස්ථා තුන ඉස්සරහින් ලියා ගන්න. පොසිටිව් නියත ස්වභාවය. comparative වඩා යන ස්වභාවය. වඩා යන ස්වභාවය. අවසානයේක superlative වඩාත්ම යන ස්වභාවය. වඩාත්ම යන ස්වභාවය. හොඳයි ළමයිනේ මම එතනින් එහෙමනම් ක්‍රියාකරන කොටස මතකට නතර කරලා ඉවර වෙලා හරි ඊට පස්සේ අපි යමු අර වචන ලයිස්තුවේ බලන්න වචන ලයිස්තුවේ අපි අර අවසන් කෙරුවා වචන වගේක් දීලා ඉවර වෙලා ඒකේ 26 වෙනි පිටුවේ දී ඇති රචනාවට පොඩ්ඩක් ඉදිකම් කරමු. දී ඇති රචනාවට පොඩ්ඩක් ඉදිකම් කරමු. ගන්නක බලන්න එහෙමනම් රචනා පොත ඒ පොත එළියට අරගෙන මාතෘකාව පොඩ්ඩක් බලන්න. දැන් මෙතන අර දුන්න වේලස්සනේ දුන්න වචන වලට අමතරව අලුත් වචනයක් හම්බුනොත් ඒක අන්ඩර්ලයින් කරලා වේලා ආසන්න වශයෙන් ඒක ලියා ගන්න ගන්න. බලන්නකෝ value of trees මාතෘකාව value of trees. ගස්වල ඇති වටිනාකම. ගස්වල ඇති වටිනාකම. බලන්න එහෙමනම් trees are an integral ඒ කියන්නේ අන්ඩර්ලයින් කරලා ලියා ගන්න. පූර්ණ කියලා කියන අවස්ථාව integral කියලා කියනවා පූර්ණ. part of our environment. එහෙමනම් අපේ පරිසරයේ පූර්ණ කොටසක් හැටියට සැලකෙනවා. both දෙකටම නැත්නම් දෙදෙනාටම වස්තුන් ගත්තොත් දෙකටම ජීවීන් ගත්තොත් දෙදෙනාටම man and the animals මිනිසාට සහ සතුන්ට cannot කියලා කියන්නේ බෑ කියන අර්ථයනේ. can't කියලාත් ඕක කියනවා. තවත් ඕකට බෑ කියලා කියන එකට තවත් වචනයක් දුන්නා මේ ව්‍යාකරණ ඉගෙන ගන්නකොට සමාන අවස්ථාව මොකද්ද? is unable to කියලා කියන අවස්ථාව. is unable to. දැන් මම එක වාක්‍යයක් ගන්නම්. I can't go there. මට එහෙ යන්න බෑ. මේ මෙතන තියෙන ලයිට් එකක් දාන්න පොඩ්ඩක් මේ අවසාන ෆෑන් එක ළඟ තියෙන ලයිට් දෙක තුන විතර පොඩ්ඩක් දාන්න බෑ. කරුණායි. එතකොට
කැරොට් කියලා කියන එක අපි විස්තර කරුවේ. කැරොට් කියලා කියන යමක් කරන්න බෑ කියලා කියන අර්ථය. ඒ වගේම ඒක can't කියලා ප්‍රශ්නපත්‍රේ එනවා. ඒ වගේ මේක is am unable to කියලා දෙනවා. දැන් මම උදාහරණ වාක්‍යයක් මම ගන්නම්. I can't go there. මට ඒ යන්න බෑ. ඒ අනුව ඊළඟට අපිට ගන්න I cannot go there. මට ඒ යන්න බෑ. දැන් එතනදී ඕනම කතුරු පදයක් අපිට පාවිච්චි කරගන්න පුළුවන්. I can't, we can't, you can't, they can't, he can't, she can't, it can't, Adam can't. බෑ කියලා කියන අර්ථය. කැරොට් කියලා කියන එකත් ඒ විදිහටම පාවිච්චි කරුවා කියලා මම නේ ඔයගොල්ලෝ දන්නවා. හැබැයි අර is am able to කියලා කියන එක සහ is am unable to කියලා කියන එක මම දුන්නා. මේ ආකාරයට I සමග I am unable to නේද? බහුවචන කතුරු පදයක් නම් we are unable to නේද? ඒකවචන කතුරු පදයක් නම් he is unable to. ඒ කියන්නේ දැන් අර වාක්‍යයකම අපි I am unable to go there. මට ඒ යන්න බෑ. we are unable to go there. අපිට ඒ යන්න බෑ. he is unable to go there. ඔහුට ඒ යන්න බෑ. පැහැදිලිනේ? ඒකේ ඒ මුල් පද්ධතිය can කියන එක, can't කියන එක, would කියන එක, couldn't කියන එක ඊ අවස්ථා සියල්ලක්ම ඔයගලන්ට හොඳින් පාදලා දීලා තියෙනවා. එහෙමනම් cannot survive කියලා කියන්නේ ඒ කියන්නේ මේ නොනැසී ජීවත් වෙනවා. නොනැසී ජීවත් වෙනවා. හරි. නොනැසී ජීවත් වෙනවා. without trees එහෙමනම් ගස් නැතිව මිනිසාට සහ සතුන්ට ජීවත් විය නොහැකි කියලා කියන අර්ථය අපිට ගන්න පුළුවන්. trees are needed to create කියලා කියන්නේ යමක් නිර්මාණය කරනවානේ. එහෙමනම් trees are needed අවශ්‍ය වුණාලු to create මොකද්ද? එතනදී අපිට ගන්න හැකි habitable environment කියලා කියනවා. ඒ කියන්නේ වාසයට සුදුසු habitable වාසයට සුදුසු පරිසර වාසයට සුදුසු. ඒ වගේම we get food අපි ලබා ගන්නවා ආහාර. තව මොනවද ලබා ගන්න? medicine, bathe, timber, gather and shelter කියලා කියන්නේ අපිට ඒකට ගත්ත හැකි මොනවාද මේ නිවෙස් කියලා කියන්නේ මගේ සිංහල ගැන දන්නවනේ. You don't worry about that at all. From trees ගස් වලින් these help to protect මේ උදව් වෙනවා ආරක්ෂා කරන්නට. trees help to ගස් උදව් වෙනවා to protect the natural beauty ආරක්ෂා කරන්න ස්වභාවික සුන්දරත්වය of කියලා කියන එකේ තනි තේරුමක් ගත්තොත් එහෙම ආනයනටත් of කියලා කියනවා කියන අර්ථය නේද? out of කියලා කියන්නේ ආනයනෙ එතකොට එන්නේ කියලා කියන අර්ථයනේ. ඒ වගේ තව තියෙනවා මේක තේරුම් මම නිපාත පද කරද්දී උනට කියලා දුන්නා. අඩංගුත් තේරත් අපි of කියලා කියනවා කියලා තේරුම් හයත් කොහෙද කියලා දුන්නා. ඊට පස්සේ forest with vast ඒ කියන්නේ යෝධ vast කියලා කියනවා. නැත්නම් අති විශාල variety of plants and animals. විවිධ වර්ගයේ variety කියලා කියනවා plants, variety සහ සතුන්. ඊළඟ ඡේදයට යන්න we get the most needed අපි ලබා ගන්නවා අපිට ගොඩාක් අවශ්‍යතාවයට අවශ්‍ය වූ rain වර්ෂාව because of the trees. මොනවා නිසාද? ගස් නිසා. Trees have a great influence. ඒ කියන්නේ great කියලා කියන එක අපිට ගන්න පුළුවන් විශාල කියලා. ඒ වගේම great කියලා කියනවා ශ්‍රේෂ්ඨයි කියලා කියන්න influence බලපෑම upon climate. එහෙමනම් upon කියලා කියන්නේ මතු පිට එතකොට දේශගුණික මතු පිටට විශාල වශයෙන්
බලපෑම් yes බලපෑමක් තියෙනවා trees වල. ඊළඟට trees preserve ඒ කියන්නේ ආරක්ෂා කරනවා. ගස් ආරක්ෂා කරනවා moisture ඒක දන්නවා තෙතමනය කියලා. moisture තෙතමනය. the leaves of a tree ගසක කොළ leaves are always giving off moisture. පත්‍ර කියලානේ අපි කොළ කියලා කිව්වට කියන්නේ නේද විද්‍යාවේදී නේද? එතකොට giving off moisture එහෙමනම් මොනවද කරන්නේ? giving off කරනවා moisture තෙතමනය තෙතමනය and this contain ඒ කියන්නේ මේක අඩංගු වෙනවා evaporation වාෂ්පීකරණය cools the surrounding atmosphere කියලා කියනවා. එහෙමනම් cool කරන්න surrounding කියලා කියන්නේ වටපිටාව මොන වටපිටාවද? වායුගෝලයේ වටපිටාව. atmosphere කියලා කියන්නේ වායුගෝලය. trees on the hillsides stop the soil erosion. එහෙමනම් නතර කරනවා මොනවද? ගස් නතර කිරීමක් සිදු කරනවා කියලා කියනවා. soil erosion කියලා කියන්නේ පාංශු කාදනය. and prevent ආරක්ෂා කරනවා destructive විනාශකාරී earth slips කියලා කියන්නේ නායය විනාශකාරී නායය the soil පස becomes පත් වෙනවා fertile සාරවත් බවට because of the trees මේ ගස් නිසා we know ඊළඟට ඒ දේ අපි දන්නවා that plants existed පැවතුණා on earth before human beings මනුෂ්‍ය වර්ගයාට කලින් පැලැති එහෙම නැත්නම් එහෙම ගස් පැවතුණා කියලා කියනවා. human beings මනුෂ්‍ය වර්ගය. this fact මේ කරුණ proves again තහවුරු කරනවා that trees do not need man for their existence කියලා ලගත්තා. එහෙමනම් do not need අවශ්‍ය නැහැ man for their පැවැත්මට. existence කියලා කියනවා එතන පැවැත්මට ඔවුන්ගේ their existence පැවැත්මට. but man cannot exist මිනිසාට බෑ ජීවත් වෙන්න without trees ගස් නොමැතිව. හරි ඕකේ ඉතිරි කොටස අපි ඊළඟ දවසට ගමු. මම එතනත් මාක්කයක් දාගන්නම් එහෙමනම් ඊළඟට 4 වෙනි වීඩියෝ එකට
එන්න ඕන මොකක්ද කියන කොටස. දැන් ගන්න ප්‍රශ්න පත්‍රයේ අර සතර කාර්යයක් අහලා තියෙන ප්‍රශ්න පත්‍රයේ සතර කාර්යයක් අහලා තියෙන ප්‍රශ්න පත්‍රයේ කොච්චරක්ද ඔයගලන්ට කරන්න කියලා කිව්වේ. ඒ ටික කරලා එතුවාට සැකයක් නැහැ. අපි ඒ චුට්ට දැන් එහෙමනම් කරගෙන යමු. කොතනද අපි නතර කරේ? අපි විස්තර කරන්න ඕන. මොකද මේකේ තියෙනවා එහෙනම් ටෙස්ට් නම්බර් 4 කියලා කියන එක ඉඳලා වෙලා විස්තර කිරීමක් කරන්න අවශ්‍යයි. බලන්න ටෙස්ට් නම්බර් 4 match these rod signs with the statements. Follow the example. දීලා තියෙන කරුණුත් එක්කලා ෆලෝ කරන්නලු අවබෝධ කරගන්නලු මොනවාද මේ උදාහරණය මොකක්ද කියලා වල කියන්නේ. දැන් බලන්න එමන ඔයගොල්ලෝ ඒකත් හරියට කරලා එතුවාට සැකයක් නෑ මට. නම්බර් 1 AB කියලා වල දීලා තියෙනවා. අපි ඉස්සෙල්ලා එමනම් B කොටස කියෝනේ. දැන් නෑ අකුරු දාන්න ඕන අංකය කියවන්න. You should use only the E අකුර දීලා තියෙනවා ඒකේ. මොකක්ද E අකුරෙන් කියන්නේ? pedestrian crossing. Pedestrian crossing පදිකය මාරු වෙන ස්ථානය to cross the road. එහෙමනම් පාර cross කිරීමට cross කිරීමට. The other one, number 2, the lamp post. The lamp post කියලා කියන්නේ පහන් කණුව is fixed on the ඒකට අරන් තියෙන්නේ D අකුර අංක දෙක D අකුර අරන් තියෙනවා roundabout A B C D fixed on the roundabout. Example number 3, beware ප්‍රවේශමේ මොකද්ද අකුර A දීලා තියෙන්නේ level crossing එහෙ ඉදිරියෙන් තියෙනවා කියලා කියනවා. level crossing එක ඉදිරියෙන් තිබෙනවා. Number 4, don't below the horn. එහෙමනම් ඒකට අරගෙන ඕන F අකුරයි මොකක්ද F එකේ තියෙන්නේ silent zone නිශ්ශබ්ද කලාපය. එතකොට silent zone කියලා කියනවා නිශ්ශබ්ද කලාපය. Don't blow the horn. නාද කිරීම කරන්න එපා. මේ horn ගසන්න එපා. limit your speed අපි ඒකට ගමු C උත්තරේ හරියනවලු. එහෙමනම් speed limit is 40 kilometers per hour. පැයට කිලෝමීටර්ස් 40ට සීමා කරන්න කියලා කියන්නේ. සීමා කරන්න. ඊළඟට be careful. ප්‍රවේශම් වන්න answer B උත්තරේ හරියනවා men at work. මිනිසුන් වැඩ රාජකාරිවල නිරතව ඇත. වැඩ රාජකාරිවල නිරතව සිටිනවා කියලා වෙලයි කියන්නේ. දැන් අපි යමු එහෙමනම් ඊළඟ අවස්ථාව. මොකක්ද ඊළඟ අවස්ථාව? පස්වෙනි එකේ උත්තර ටික යන්න කියලා තියෙනවා. ඊවෙනි එකට වෙනකන්ට කරන්න කියලා තියෙනවා. පස්වෙනි එකයි. දැන් මේක කියවල ඉවරලා අහලා තියෙන ප්‍රශ්න ඒ කියන්නේ යටින් දීලා තියෙන මොනවාද මේ ටේබල් එක පුරවන්න කියලා ලයි කියන්නේ නේ. බලමු දෙන්න. බෝඩ් එකේ ඉන්න වතුර චුට්ටක් බොනකම්.
මේ හුදකලාව පාවිච්චි කරන්නේ. ගියාම නේද? ඉස්සෙ හැදෙනවා තනියෙන් කරන්න ගියාම. මම කියනන්නේ අපි ඉතින් කෑ ගහලා ආරම්භ මේ මොළ දුන්නා. ටිකක් හිතට එනවා ආවේගයක් උගන්වනකොට මේ ළමයි ඉස්සරහ අපිට උගන්වනකොට කිසියම් ආවේගයක් එනවා. මෙතන මේක හැලප එකක් නැහැ. ඉතින් තනියම කෑ ගහන්න ඕන. තමුන්නාන්සලා ඉන්න මායයි සිතානේ. එතකොට කිසි ෆිට් එකක් නැහැ ළමයි මේක. හොඳයි කමන්නේ බලමු දැන් මොනවා කරන්නද? this is a dialogue. මේක ඩයලොග් එක මොනවාද මේ සංවාදයක් between අතරේ the principal of කොහෙද මං නුගාරටුව නුගාරටුව බාලිකා විද්‍යාලය and the teacher in charge. teacher in charge කියලා කියන්නේ ළමයිනේ කිසියම් අංශයක් බාරව ඉන්න ගුරුතුමා හෝ ගුරුතුමිය teacher in charge of drama and music club. ඔය දෙක බාරව ඉන්න. Use it to complete the invention. අවධානය යොමු කිරීමත් සමගින් invention complete සම්පූර්ණ කිරීමට the invention card given at the end. ආරාධනා කිරීමේ invitation නෙමෙයි invention නේද? ආරාධනා කිරීමේ invention නෙමෙයි invitation card ආරාධනා කිරීමේ card එක. හොඳයි අපි එහෙනම් ඩයලොග් එක හඳුනාගමු. බලන්නකෝ ඩයලොග් එක principal when do you hope to hold the singing competition? හෝල් කියලා කියන්නේ පවත්වනවානේ. කවදාද ඔයා පවත්වන්නේ බලාපොරොත්තු වෙන්නේ singing competition එක ගායනා තරගය. teacher කියන on the 7th of May මැයි මාසේ 7 වෙනිදා that is the earliest date that the auditorium is available. එhmenan ඒක තමයි කලින්ම දවස earliest date the auditorium is available. ශ්‍රවණාගාරය ලබාගත හැකි. ඒක තමයි මේ ලස්සනම දවස. principal at what time? කීයට විතරද? I have to set my programs according to එhmenan මට සිද්ධ වෙලා තියෙනවා සකස් කරගන්න. නැත්නම් මම සකස් කරගන්න යුතුයි. නැත්නම් මට සකස් කරගන්න තියෙනවා. ඒ අර්ථ කීපෙම එනවා. programs according to it. according කියන්නේ අනුවනේ. ඒ අනුව according to it. ඒ අනුව teacher we hope to have the opening ceremony. අපි බලාපොරොත්තු වෙනවා කියන්නේ opening ceremony එක විවෘත කිරීමේ උත්සවය at 9:30 we hope the regional director will be here. පළාත් අධ්‍යක්ෂක ගෙන්නන්න by 9:15 in the morning. උදෑසන 9:15ට. principal is he the chief guest? එයාද ප්‍රධාන ආමුත්තා. no, he is the guest of honor. ආරාධිත අමුත්තා වන්නේ ඔහුයි. Mrs. කවුද? මහිකා වෙන්නේ නැති. ඊට පස්සේ අමරකීර්ති will be the chief guest. එhmenan ඒ කියන පුද්ගලිය තමයි ප්‍රධාන අමුත්තිය හැටියට සැලකෙන්නේ. principal, did you contact her? ඔයා එයාව සම්බන්ධ කරගත්තද? contact කරගත්තද? සම්බන්ධ කරගත්තද? teacher yes, I met her at the meeting last Sunday. මට එයාව මුණ ගැහුණා meeting එකදී පසුගිය ඉරිදා. she said කිව්වා she is busy එයා කාර්යබහුලත්වයෙන් ඉන්නේ කියලා conducting exams. මෙහෙයවීම සම්බන්ධ මොනවද? exams at the university එකේ in the mornings
but is free in the afternoons. හැබැයි ඒ උදෑසන තමයි එයා කාර්යබහුලත්වය හැටියට සලකන්නේ විභාග නිසා. හැබැයි හවස් වාමානය එයාට නිදහසක් තියෙනවා කියලා වඩලා කියනවා. ෆ්‍රී එකක් තියෙනවා. Principal. Is she the head of the department? එයාද head ප්‍රධානියා. එයාද දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා. ඒ කියන්නේ විභාගාංශ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඇයද කියලා කියනවා. No, she is the dean of the faculty. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශ භාර dean. dean of the faculty කියනවා. ඒකට කියන්නේ විද්‍යාලයේ විද්‍යාංශ භාර කෙනා හැටියට එයාව සැලකෙනවා. We invited her to the awards. අපි ආරාධනා කළා ඇයට awards කියලා කියන්නේ award ceremony. සම්මාන උත්සවයට. award ceremony. සම්මාන උත්සවයට as the chief guest. as කියන්නේ වශයෙන්නේ ප්‍රධාන අමුත්‍ය වශයෙන්. මම කිව්වා සිංහල ගැන හිතන්න එපා මගේ කියලා. At what time is that? කීයද ඒක? At 4 o'clock sir. Sir, හතරද? Okay, then design the invitation card and let me see it. එහෙමනම් ඩිසයින් කරන්න මොනවාද මේ ඉන්විටේෂන් කාඩ් එක නේද? එක ඩිසයින් කරලා මට පෙන්වන්න කියලා කියනවා. මට ඒක පෙන්වන්න කියලායි කියන්නේ. පැහැදිලි? හොඳයි බලමු එහෙනම් මෙයාලා ඩිසයින් කරපුව කාඩ් එකේ විස්තර ටික පුරවගෙන යමු. බලන්න. මේ විදිහට තියනවා නම් හරි. The Drama and Music Club. බලන්න. The Drama and Music Club of නුගාරටුව බාලිකා විද්‍යාලය නුගාරටුව බාලිකා විද්‍යාලය cordially invites සුහදව. එහෙම නැත්නම් කෝඩියලි කියනවා හෘදයානුගමව invites ආරාධනා කරනවා you ඔබලාට to the annual singing competition වාර්ෂික singing competition එකට ගායනා තරගයකට singing competition to be held පැවැත්වීමට නියමිතයි. පැවැත්වෙන්නේ and the auditorium number 4 the auditorium on number 5 7th of May from number 6 9:30 to number 7 4 p.m. 9:30 to 4 p.m. The chief guest will be Pradhana Amutta Devi. number 8 Mrs. Mahika Amarakirti. And number 9 The Regional of Education, Regional Director of Education, will be the Guest of honor Amutta Organizing committee සංවිධානය කිරීමේ committee. ඒකෙන් දැන් ලකුණු ටික එකතු කරන්න 5 ඉවරයි. ඊළඟ දවසේ ඔයගොල්ලෝ 6 කරන්න ඕන 7 කරන්න ඕන ඔව් 6යි 7යි කරන්න
අටවෙනි එක මම ඊළඟ දවසේ අටවෙනි එකේ සිංහල අවස්ථාව ලබා දෙන්න. සිංහල අවස්ථාව ලබා දෙන්න. මේකේ හයවෙනි එකේ මොනවද කියන්නේ? You are the secretary ඔබයි තමයිලු ලේකම් of the welfare society සුබ සාධන සමිතිය නැත්නම් සුබ සාධන සංගමයේ welfare society of your area ඔබගේ ප්‍රදේශයේ write 5 rules to keep your surrounding clean. නීති පහක් ලියන්නලු ඔබගේ වටපිටාව පිරිසිදුව තබා ගන්න. වටපිටාව පිරිසිදුව තබා ගන්න. මම ඒකේ සිංහල ඩලර් සටහනක් දෙන්න. ඒක 90යි ඔයගොල්ලෝ වාක්‍ය පහල යන්න ඕනේ. ඔන්න සිංහල දල මේවා එක පොඩ්ඩක් පැත්තකින් නිකන් කටු පාරක් දාගත්තත් කමන්නේ. අංගයක දමන්න ඔබගේ කුණු කසල දමන්න ඔබගේ කුණු කසල වෙනම භාජන තුලට වෙනම separate භාජන බඳුන් beans කියලා ගත්ත හැටි BINS වෙනම භාජන තුලට අංග දෙක mix කරන්න එපා. කාබනික කියද්දි organic ORGANIC කාබනික ඉවතලනද ඒ කියන්නේ ඉවතලනවා කියලා කියන්නේ ඉවතලන දේවල් වලට අපි කියනවා waste කියලා. WASTE ඉවතලනද සමග පොලිතීන් සහ ප්ලාස්ටික් ඒ දෙක සමග විනාශ කරන්න ස්ථාන මදුරුවන් බෝවිය හැකි. එතකොට විනාශ කරන්න ස්ථාන එතනට රිලේටිව් එකක් කියනවා මොකද්ද? where ඒ ස්ථාන කියලා කියන එක. where මදුරුවන් බෝ වෙන්න පුළුවන්. ඈ. එතකොට බෝ වෙනවා මොනවද කියන්නේ? breed 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 බෝ වෙන්න පුළුවන්. breed හතරවෙනි එක හිතවන්න පැලැටි ඔබගේ රෝඩ් සයිඩ්ස් වල පාර දෙපැත්තේ ඔබගේ පාර දෙපැත්තේ තව එකක් අපි ගමු පාර නිලියන්න කියන්නේ තබන්න ඔබගේ කුණු කසල බඳුන් රෝඩ් සයිඩ් එක මත පාර අයිනේ සඳුදා දින පමණ හරි එහෙමනම් ඔය ටික උත්තර දෙන්නකම් මේවා කරන්න ඕන. හරි නේද? ඔකයි 7යි 6යි 7යි 7 ටෙස්ට් එක කියවලා අහලා තියෙන හිස්ටන් ටික පිළිවීම කරන්න. 8 වෙනි එක මම ඊළඟ සතියේ මම කිව්වා එන්න ලබා දෙන්නම් කියලා. හොඳයි එහෙමනම් අපේ කාලය මෙතනින් අවසන් වෙනවා. අදට નિયમિત 3 වෙනි වීඩියෝ එකයි අපි දැන් සමුගන්නේ.
මතක තියාගන්න ඕන ළමයිනේ එහෙමනම් ඔයගොල්ලෝ දැන් අපිට අවස්ථාව දීලා තියෙනවා ජනවාරි මාසයේ ඉඳලා වෙලා ක්ලාස් පවත්වන්න යන්න. ජනවාරි මාසයේ ඉඳලා ක්ලාස් පවත්වන්න යන්න අවස්ථාව බොහෝ දෙනෙකුට ඊට ප්‍රස්තාව ලැබෙනවා. නමුත් ඉතින් ඔයගලගේ පැමිණීම ගැන නම් ඉතින් අපිට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න අමාරුයි. ඔයගොල්ලෝ නම් එන්න ආසයි. නමුත් ඉතින් අම්මලා තාත්තලා වෙයිද කියලා කියන එක පොඩ්ඩක් හිතන්න අමාරු වෙනවා. ඉතින් මම තීරණය කළා මේ ආකාරයට ජනවාරි මාසයේ වීඩියෝ 4ක් මම දානවා. එන්න පුළුවන් ළමයින්ට අවුලක් නැහැ. වීඩියෝස් අරගෙන ඉවරලා මේවා කරන්න ඕනේ නැහැ. එන්න බැරි කට්ටිය ඉන්නවනම් ඒ වීඩියෝස් ටිකෙන් ඒගොල්ලෝ යපෙනවා. මොනවාද මේ එන්න පුළුවන් කට්ටිය ඒ පාඩම්ම ඒ කරන වීඩියෝස් වලින් ඒ කරන පාඩම්ම සජීවීව ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. ජනවාරි මාසයේ ප්‍රශ්නේ විසඳෙන්නේ අන්න ඒ ආකාරයට. පැහැදිලි? ඕනනම් වීඩියෝ වලින් යන්න එහෙම නැත්නම් සජීවීව හමු වෙන්න එනවා නම් හමු වෙලා අපි පන්තියේදී ඒ ආකාරයට අධ්‍යයනය කරමු. මොකේද කැමති? මම දන්නවා. හමු වෙන්න තමයි එහෙමනම් ගොඩක් කට්ටිය කැමති. මාත් කැමති ඇත්තටම හමු වෙලා නේද? කතාබස් කරලා ඒ විදිහට උගන්වන්න ටිකක් ෆිට් එකේ මේක නිකන් බඩවැල වගේ ඔහේ කියෝගෙන යනකොට මටත් එපා වෙනවා. අහගෙන ඉන්න සමහර වෙලාවලට වීඩියෝස් උඹලටත් එපා වෙනවා නේ? හරි ඉතින් කරන්න දෙයක් නෑ. අපි ඉතින් ඉන සෑම දෙයකටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙමනම් ඉතින් පොඩි ලයික් එකක් එහෙම දාලා කමෙන්ට් එකක් එහෙම දාලා right මා පොඩ්ඩක් ඔතනින් ඉදිරිමත් වීමක් කරන්න උත්සාහ කරා. alright we're going to meet next week also at the same time. Till then, I wish you all the best. Goodbye. Bye-bye.